ආයුබෝවන් අද දවසේ දරුවනේ 12 වන ශ්‍රේණියේ ජීව විද්‍යාව සාක පටකවල ව්‍යුහය ඒවායේ කෘත්‍ය පිළිබඳව තමයි අද අපි මේ පාඩම යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ වෙනකොට 12 වන ශ්‍රේණියේ සමහර ඒකක පිළිබඳව වැඩසටහන් අපගේ ප්‍රචාරය වුණා. එතකොට ඕගොල්ලෝ බලන්නට ඇති ඒ සියලු වැඩසටහන් නැරුඹා කියලා මම හිතනවා. ඒ අනුව අද දවස තුල දරුවනේ සාක පටකවල ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය පිළිබඳව තමයි මම අද දවසේ තුල ඔයගලන්ට මේක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ තියෙනවා නිපුණතාවක් කියලා නිපුණතා මට්ටමක් තියෙනවා. දරුවන්ට එච්චර අවශ්‍යතාවයක් මේක නැති වුණත් ගුරුවරු වශයෙන් අපි මේ පිළිබඳව ඔබට යම් වැටහීමක් දෙන්නට ඕන. ඒක නිපුණතාව තියෙන ශාක ව්‍යුහය වර්ධනය හා විකසනය ගවේෂණය කිරීම. එතකොට නිපුණතා මට්ටම තියෙන්නේ විවිධ ශාක පටකවල ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතාව. අපි එකින් එක සාකච්ඡා කරලා බලමු. පළමුව අපි හඳුනාගමු දරුවනේ ශාක පටකයක් යනු කවරක්ද? එතකොට අපි මේක නිර්වචනය කර ගැනීමට හැකියාවක් තියෙන්නට ඕන. මොකද අපොස උසස් පෙළ විභාගයේදී ඒ කියන්නේ යම් නිර්වචනයක් දුන්නම ඒ කාර්යය ඇතුලේ ලකුණු දීමේ පටිපාටිය සකස් කරනකොට පොයින්ට්ස් ගණනාවක් එහෙම නැත්නම් ලකුණු දීමේ නිර්ණායක පෙළක් හදා ගන්නවා. ඒ හදන තැන් මොනවද කියලා දරුවනේ අපි මේ පුනරීක්ෂණ පාඩම් මාලාව කරගෙන යනකොට මම ඔයගොල්ලන්ට අවධාරණය කරන්නේ තන්නේ ඒ ගැන තමයි විශේෂ අවධානයක් දක්වන්නේ. බලන්න විශේෂිත කාර්යයක් හෝ කාර්යයන් කීපයක් සිදු කිරීමට හැඩගැසුණු සෛල වර්ග එකක් හෝ වැඩි ගණනක්. බලන්න ඒක විශේෂිත කාර්යයක් හෝ කාර්යයන් කීපයක්. ඒ වගේම තමයි සිදු කිරීමට හැඩගැසුණු සෛල වර්ග එකක් හෝ වැඩි ගණනක්. බලන්න එතන කරුණු තුනක් ගැබ් වෙලා තියෙන බව අපිට පේනවා. ඒ අනුව දරුවනේ දැන් ඔබ මේ වැඩසටහන ආලින්දේට වෙලා නරඹනවා නම් මම කියන්නේ A4 කොලයකුත් අරගෙන ඇවිල්ලා පෑනකුත් ළඟ තියාගන්න. මම මේ පාඩම මුල සිට අගට කරගෙන යනකොට යම් යම් ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ප්‍රශ්න මම ඔයාලට දැන් මේ වැඩසටහනේ දෙනවා. එතකොට බලන්න Tamanට ස්වයං තක්සේරුවක් කරගන්න පුළුවන්. මට මේ දේ ලියා ගන්න පුළුවන්. මම මේ පාඩම් කරපු දේ මගේ සිතේ තියනවද කියලා වෙලා ඔයගොල්ලන්ට යම් ස්වයං තක්සේරුවකට එන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි අපි එහෙනම් විභාජක පටකයක් යනු කවරක්ද කියන එක හඳුනගමු. පළමුව ඔබට පේනවා මේ තිරේ දිස්සෙනවා ශාක දේහය තුල දක්නට ලැබෙන විභේදනය නොවූ සෛල සමූහයක් විභාජක පටකය. බලන්න මේකෙදි ඉතාමත් වැදගත් කාරණය තමයි විභේදනය නොවූ සෛල සමූහය කියන එක. දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක විභේද නිකන් ශාක දේහය තුල දක්නට ලැබෙන සෛල සමූහයක් විභාජක පටකයක් කියන්න බෑනේ. ඒක විභේදනය වෙලා නැහැනේ. ඒ නිසා විභේදනය නොවූ සෛල සමූහයක් කියලා අපි කියන්නට ඕන. එතකොට බලන්න ඕගොල්ලෝ ප්‍රශ්නයක් ආකාරයට මම දීලා තියෙනවා විභාජක පටකයක ඇති සෛලවල ලාක්ෂණික ලක්ෂණ තුනක් නම් කරන්න. ඉතින් අපේ උසස් පෙළ විභාගයේදී එවැනි කරුණක් අවධානයට ලක් වෙන්න පුළුවන්. ඔන්න බලන්න පළවෙනි එක සියල්ල ජීවී සෛල හා සියලුම සෛල සම විස්කම්භික සෛල වෙනවා. එතකොට දරුවන් මේක අපේ උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රය ලැබෙනකොට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මෙවැනි ප්‍රශ්නයක් අඩංගු කරන්න පුළුවන්. එතකොට දරුවන් මම දැන් මේ ඒ කියන්නේ උත්තර පත්‍ර ලකුණු කිරීමේදී ලද අත්දැකීම් ඇසුරෙන් ඔය දරුවන්ට කියන්නේ ළමාට දරුවෝ ලියනවා ජීවී සෛල හා සියලුම සෛල කියන්නේත් නැහැ. ජීවී සෛල වෙනවා මේ සමවිස්කම්භිත සෛල කියලා කියනවා. හැබැයි දරුවනේ අපි අවධාරණයෙන් කියන්නේ සියල්ල ජීවී සෛල හා සියලුම සෛල සමවිස්කම්භිත සෛල වේ කියන එක කියන්නට ඕනේ. නැත්තම් දැන් අර ජීවී සෛල කිව්ව දරුවට ලකුණ හම්බ වෙන්නේ නැහැ. නමුත් සියල්ල ජීවී සෛල කිව්ව දරුවට ලකුණ හම්බ වෙනවා. ඒ වගේම තමයි දැන් ඊළඟ ලක්ෂණය ව්‍යුහමය හා කෘත්‍රිමය වශයෙන් විභේදනය වෙලා නැහැ. කොහොමද විභාජක පටකයක එහෙම වෙන්නත් බෑ. අපි මුල් අර්ථකථනයේදීත් ඒක කිව්වා. ඒ වගේම තමයි ඊළඟ මධ්‍ය න්‍යෂ්ටියකින් යුක්ත වීම. එතකොට දැන් ළමයි දරුවන් මේ දරුවෝ ලියනවා මේ න්‍යෂ්ටියකින් යුක්තයි කිව්වා. එහෙම කියන්න බෑ. මේ ඇත්තටම මේ විභාජක සෛලවල කොහොමද මේ න්‍යෂ්ටිය පිහිටලා තියෙන්නේ? ඒ හින්දා මධ්‍ය න්‍යෂ්ටිය අඩංගු වෙන බව පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම තමයි දරුවනේ ඊළඟ කාරණය ඝන සෛල ප්ලාස්මයක් සහිතයි. බලන්න ඒකේදී ඝන කියන වචනේ ඉතා වැදගත්. ඝන සෛල ප්ලාස්මයක්. මොකද ඕවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේත් ඕගොල්ලන්ට ප්‍රශ්න හදනකොට
ඒ වර්ණ තෝරන්න දෙනවා. එතකොට තුනී සෛලෝප්ලාස්මයක් සහිත කියලා. එතකොට ඒක නිවැරදි වර්ණයක් ලෙස ගන්නෙ නෑ, වැරදි වර්ණයක්. ඊට පස්සේ තියෙනවා ගුණණය වීමේ හැකියාව දරයි. දැන් මේ කතා කරන්නේ විභාජක පටකයක සතු ලක්ෂණ. විභාජක පටක සෛල එකිනෙක අතිපීහිත වූ ප්‍රදේශ තුනක් හඳුනා ගන්න පුළුවන්. දැන් විභාජනය වෙන සෛල ගොනුවක අපිට එකිනෙක අතිපීහිත. මොකද මේ අතිපීහිත කියන්නේ? අතිපීහිත කියන්නේ අපි මේ විදිහට කලාප දරුවනේ වෙන් කරාට මේ එකිනෙක වෙන් කරලා පැහැදිලිව හඳුනගන්න බෑ. ඒ නිසා තමයි අපි අතිපීහිත වචනේ පාවිච්චි කරන්නේ. පළවෙනිටයි ඔයගලන්ට දැක ගන්න පුළුවන් සෛල විභාජනය වීමේ කලාපයක්. දැන් අපි ඉස්සරහට මම කතා කරනවා ඒ කොහොමද ඒ කලාප දිස් වෙන්නේ කියලා මූලාග්‍රේ එහෙම කතා කරනකොට දෙවෙනි එක තමයි සෛල දිගින් වැඩි වෙන කලාපය. සෛල දිගින් වැඩි වෙන කලාපයක් තියෙනවා. තුන්වෙනි එක තමයි සෛල විභේදනය වෙන කලාපය. දැන් බලන්න විභාජක පටකයක සෛල එකිනෙක අතිපීහිත වූ ප්‍රදේශ තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සෛල විභාජනය වීමේ කලාපය. දෙවෙනි එක තමයි සෛල දිගින් වැඩි වෙන කලාපය. තුන්වෙනි එක තමයි සෛල විභේදනය වෙන කලාපය. එතකොට දැන් අපිට පුළුවන් මේ විභාජක පටකත් ශාක දේහය පවතින ස්ථානය යන විභාජක පටක වර්ග නම් කරන්න පුළුවන්. බලන්න පළවෙනි එක මොකද්ද? අග්‍රස්ත විභාජක. දෙවෙනි එක පාර්ශ්වික විභාජක. තුන්වෙනි එක අන්තරස්ත විභාජක. දැන් බලන්න ශාක දේහයේ පවතින ස්ථානය අනුව තමයි ඒක වර්ග කරලා තියෙන්නේ. අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක, අන්තරස්ත විභාජක. දැන් අපි එකිනෙක විභාජක ගැන පිළිවෙලින් පිළිවෙල අපි කතා කරලා බලමු. අග්‍රස්ත විභාජකයේ කාර්ය කවරක්ද? නව සෛල එකතු වීම නිසා ශාකයේ අග්‍රස්ත කොටස් දිගින් වැඩි වීම සිදු වෙනවා. දැන් එතකොට බලන්න ඕගොල්ලන් මේ වෙනකොට 12 ශ්‍රේණිය වෙන්න පුළුවන්. 2020 විභාගයට අපසු උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවෝ ඉන්න පුළුවන්. ඕගොල්ලෝ පාඩම් කරලා තියෙනවා නම් මම මේවා පිළිබඳ අවධානයක් යොමු කරාද කියලා වෙලා මේ වැඩසටහනට සවන් දීමේදී ඕගොල්ලන්ට ධාරණය කරගන්න පුළුවන් මට ඒක ලැබිලා තියෙනවද කියලා. බලන්න නව සෛල එකතු වීම නිසා ශාකයේ අග්‍රස්ත කොටස් දිගින් වැඩි වීම සිදු වෙනවා අග්‍රස්ත විභාජකය. එතකොට බලන්න පාර්ශ්වික විභාජකයේ කාර්ය කවරක්ද කියලා අහලා තියෙනවා. එතකොට බලන්න පාර්ශ්වික විභාජක අපිට දිස් වෙන්නේ සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි. මේ වෙනකොට දරුවෝ ඉගෙනගෙන තියෙනවා මේක පුනරීක්ෂණයක් වශයෙන් ඕගොල්ලෝ ධාරණය කරගන්නකොට දැන් මේක ආවර්ජනයක් කරගන්න පුළුවන්. මට හරියටම සනාල කැම්බියම අවබෝධයක් තියෙනවද? එතකොට මේක කාස්ටීය ශාකවල තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ සනාල කැම්බියම වල්ක කැම්බියම. එතකොට සනාල කැම්බියම කොහොමද හැදෙන්නේ? ඔය දරුවෝ මේ වෙනකොට ඉගෙනගෙන ඇති පන්ති කාමරයේදී සනාල කැම්බියම දැන් සනාල කලාපයක් අතර ෆ්ලෝයම් ඇතුළට සෛලමත් පිටතට ෆ්ලෝයමත් පිහිටනවා. ඒ අතර තියෙනවා අන්තක් කලාපීය කැම්බියමක් කියලා. එතකොට සනාල කලාප අතර තියෙනවා කලාප දෙකක් අතර අන්තර් කලාපීය කැම්බියම. එතකොට අන්තක් කලාපීය කැම්බියමයි අර අන්තර් කලාපීය කැම්බියමයි දෙක එකතු වෙලා සනාල කැම්බියමක් හැදෙනවා. හරි? ඊට පස්සේ වල්ක කැම්බියමත් අපි පස්සේ දවසක දැන් ඊළඟ පාඩමේදී කතා කරන්න පුළුවන් දල අවබෝධයක් ගන්න මේක බාහික සෛලවල යම් සෛල ස්තරයක් විකරණය වෙලා තමයි වල්ක කැම්බියමත් නිර්මාණය වෙන්නේ. එතකොට මේ විභාජකවල කාර්ය නිසා පාර්ශ්වික විභාජකවල කාර්ය නිසා බලන්න ඔයගොල්ලන්ට පේනවා ද්විතීක වර්ධනයට දායක වෙනවා. ඒ කියන්නේ කඳක කාස්ටීය ශාකයක ද්විතීක වර්ධනයට දායක වෙනවා. ඊළඟට අපි කතා කරමු අන්තරස්ත විභාජකයේ කාර්ය කවරක්ද? ඔබට තිරේ දිස්සනවා තෘණ ශාක වැනි ඇතම් ඒක බීජ පත්‍රී ශාක කඳන්වල පර්ව පාදස්තය හා පත්‍ර පාදස්තයේ ගැට ලෙස හඳුන්වන කලාප දකින්න පුළුවන්. මේවා තමයි දරුවනේ අන්තරස්ත විභාජක කියලා කියන්නේ. එතකොට දැන් මේක තවත් දැන් අතරම උණ ශාකය ගත්තම හොඳට පැහැදිලිව පේනවා. දැන් ඒ අර ගැට දෙකක් අතර කොටසට තමයි අපි පර්ව කියලා කියන්නේ. එතකොට මේ පර්ව පාදස්තය හා පත්‍ර ඒ කියන්නේ පර්ව පාදස්තය තමයි මේ කලාප හොඳට තියෙන්නේ. ඒක නිසා ඒවට අපි කියනවා අන්තරස්ත විභාජක කියලා. එතකොට බලන්න දැන් මම කිව්ව දේම තියෙනවා පර්ව දික්වීමට මෙන්ම කැඩී බිඳී යන පත්‍ර කොටස් නැවත ශීඝ්‍ර වර්ධනයට දායක වෙනවා මේ අන්තරස්ත විභාජක. දැන් බලමු විභාජක පටකයක ක්‍රියාකාරීත්වය. අපි බලමු ඉස්සෙල්ලාම මුලේ ප්‍රාථමික වර්ධනය පිළිබඳව. එතකොට මැද ඒ අක්ෂරයෙන් ඔබට පෙන්눔 කරලා තියෙනවා මේ තිරේ දිස් වෙනවා
දැන් ඔබට මම කිව්වා අර A4 කොලයක් අරගෙන ආලින්දයට වෙලා වාඩි වුණා නම් මේ පාඩම නරඹන්න. දැන් ඔබට පුළුවන් මේක මනසින් ලකුණු කරගන්න. A අක්ෂරයෙන් දිස්වෙනවා සනාල සිලින්ඩරය. B අක්ෂරයෙන් දිස්වෙනවා මූල කේශය. C අක්ෂරයෙන් දිස්වෙනවා ඔබට මූලාග්‍රය. D අක්ෂරයෙන් දිස්වෙනවා මූලාග්‍ර කොපුව. දැන් ඔබට මම කිව්වා ඔයිට කලින් මේ විභාජක පටකයක අතිපීහිත වූ කලාප තුනක් තියෙනවා කියලා. එකක් තමයි සෛල ගුණණය වෙනවා. ඊට පස්සේ සෛල මේ විභාජනය වීමේ කලාපය. එතකොට සෛල දික්වීමේ කලාපය. ඒ වගේම තමයි විභේදනය වීමේ කලාපය. ඔබට පේනවා ඇති B අක්ෂරයෙන් පෙන්눔 කරලා තියෙනවා මූලකේශ. මූලකේශ. එහෙනම් විභේදනය වෙලා තියෙනවා. ඒක රූප සටහනින්ම ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඒක. ඒ වගේම තමයි මූලාග්‍රයට පිටින් අර මූලාග්‍රයේ ආරක්ෂාවට මේක මොකද ධන ගුරුත්වාවර්තීව තමයි මුල පසට ගමන් කරන්නේ. ඒ නිසා ඒකේ ආරක්ෂාවට මූලාග්‍ර කොපුවක් තියෙන බව ඔබට D අක්ෂරයෙන් පෙන්눔 කරනවා. අපි බලමු ඊළඟට පෙරෝහ අග්‍රස්තය. එතකොට පෙරෝහ අග්‍රස්තයක රූප සටහනක් තමයි ඔබට දිස්ස. මේක විව්වගත රචනා ප්‍රශ්න පත්‍රයේ දරුවනේ මෙවැනි රූප සටහනක් දාන්න පුළුවන්. මොකද වර්ණ රූප සටහනක් නෙවෙයි කළුසුදු රූප සටහනක් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. මොකද විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර හදනකොට ඒ වර්ණ ඡායා රූප යොදන්නේ නැහනේ. එතකොට දැන් මේ වගේ කොටසක් හරි ලේසි කියලා මේක අතහැරලා යන්න පුළුවන්. ඒ වුණාට දරුවනේ අපි මතක තියාගන්න ඕන ඒ අක්ෂර කොතෙන්ටද ඒ ලැබිලා තියෙන්නේ. දැන් බලන්න පෙරෝහ අග්‍රස්ත විභාජකය නම් කරලා තියෙන්නේ කොතනද කියලා බලන්න. එතකොට පත්‍ර මූලාකෘති කොතනද තියෙන්නේ කියලා බලන්න. ඒක B අක්ෂරයෙන් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ලපටි පත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. ඒක C අක්ෂරයෙන් පෙන්눔 කරනවා. ඊට පස්සේ බලන්න සනාල රැහන් දිස් වෙනවා. ඒක බලන්න ලකුණු කරලා තියෙන දිහා හොඳට දරුවනේ. ඒ වගේම තමයි ඒ කක්ෂීය අංකුර E අක්ෂරයෙන් පෙන්눔 කරනවා. ඒ මේ සම්පූර්ණ පෙරෝහ අග්‍රස්තයේ නම් කිරීම. එතකොට දරුවනේ පෙරෝහ අග්‍රස්තය හා මූලාග්‍රස්තය අතර වෙනස්කම් දක්වන්න කියලා අපොස උසස් පෙළ විභාගයේදී විභාග ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන්න පුළුවන්. ඒ විව්වගත රචනා ප්‍රශ්න පත්‍රයේ මේක තියෙනවා. බොහෝ විට. එතකොට දැන් අපිට ගැටලුවක් වෙනවා දරුවන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ මෙවැනි එකක් ඇහුවම අපි වගුවක් ආකාරයෙන් දක්වන්නද කියලා. දැන් සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද දරුවනේ මාකින් ස්කීම් වල යම් යම් කාරණා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපිට හොඳයි අපි කොයිකටත් අපි ලියන පිළිතුර පැහැදිලි වෙන ආකාරයට ලියන එක හොඳයි. ඉතින් වගුවක් ආකාරයට මමත් අනුමත කරන්නේ නැහැ එහෙම වගුවක් ආකාරයට. මොකද හේතුව අපිට සමහර කලාවට එහෙම ලකුණු නොලැබී ගියොත් අපේ දරුවට තමයි ඒක අසාධාරණීය වෙන්නේ. ඒ නිසා ඕගොල්ලන් දන්න විදිහට පැහැදිලිව වගන්ති ආකාරයෙන් ලියන්න. බලමු අපි පෙරෝහ අග්‍රස්තයයි මූලාග්‍රස්තයයි අතර වෙනස්කම් සංසන්දනය කරලා. බලන්න පෙරෝහ අග්‍රස්තයේ පළවෙනි ඔබට දිස් වෙනවා පෙරෝහ අග්‍රස්තවල තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මූලාග්‍රස්තය බලන්න මුලේ අග්‍රස්තයේ තමයි දක්නට ලැබෙන්නේ. බලන්න පෙරෝහ අග්‍රස්තය පත්‍ර මූලාකෘති වලින් ආරක්ෂා වෙනවා. එහෙනම් දැන් ඕගොල්ලන්ට මතක් වෙන්නට ඕන මේ වෙලාවේ මම ඉස්සෙල්ලා කිව්වා අර පෙරෝහ අග්‍රයත් මූලාග්‍රයත් ආරක්ෂා වෙනවා කියලා. එතකොට මූලාග්‍ර දැන් මතක් කරගන්න මූලාග්‍ර කොපුවෙන් තමයි මේක ආරක්ෂා වෙන්නේ. අන්න බලන්න දැන් සමහරකට අපිට මතකේ නැති වෙලා තිබුණත් ටක් ගාලා මතක් කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ක්ෂණිකව මතක් කරගන්න. ඒ වගේම තමයි දරුවනේ තුන්වෙනි කාරණය නවසෛල සෑදීම ඇතුළු දෙසට පමණයි සිද්ධ වෙන්නේ පෙරෝහ අග්‍රස්තයේ. හැබැයි බලන්න මූලාග්‍රස්තය කොහොමද කියලා නවසෛල සෑදීම ඇතුළු දෙසට හා පිටත ලෙස දෙදිසාවටම සිදු වෙනවා. ඔන්න අපේ දරුවෝ උත්තර ලිවීමේදී වරද්දන තැනක් දැන් මම ඔයාලට කියනවා. මොකද්ද? ළමයා ලියනවා නවසෛල සෑදීම දෙදිසාවටම සිදු කරයි කියලා. ඉතින් ශනික පිළිතුරත් ඒ වෙලාවේ ලියනවා. එතකොට මේ අපි මේකෙන් එහෙම ලිව්වට විභාග ප්‍රශ්න පත්‍රයේදී මොකද ලංකාවේම දරුවෝ තමයි මේ උසස් පෙළ ජීව විද්‍යාව හදාරන දරුවෝ මේ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයනවා. එතකොට එකිනෙකා එක එක වගන්ති ආකාරයෙන් ලියලා තිබ්බොත් අපිට අර ලකුණු දීමේ පටිපාටියේදී ලකුණු දීමේදී විශාල ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවල දරුවනේ ඒවා පොඩ්ඩක් අඩු කරගන්න
අපි කරන්න ඕන ඒ කියලා තියෙන විදිහට තමයි පිළිතුර ලියන්නට ඕන. ඒ කියන්නේ නවසෛල සෑදීම ඇතුළත හා පිටත ලෙස දෙදිසාවටම සිදුවෙන බව කියන්නට ඕන. අපි ඊළඟට කතා කරමු සාක පටක පද්ධති. දැන් මේ වෙලාවේ රූපවාහිනියේ නරඹමිනේ තිරේ දිස්සෙනවා ඇති. සනල සාකවල දැකිය හැකි ප්‍රධාන පටක පද්ධති තුන. දැන් ඕගොල්ලෝගේ මනසට එනවද කියලා බලන්න. මෙන්න මේ තුන. චර්මීය පටක පද්ධතිය, දෙවෙනි එක පූරක පටක පද්ධතිය, තුන්වෙනිව සනාල පටක පද්ධතිය. අපි බලමු චර්මීය පටක පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. දැන් ඕගොල්ලන්ට මනස දැන් පාඩම් කරපු දරුවෝ මනසින් සිතා ගන්න මොකද්ද මේ චර්මීය පටක පද්ධතිය කියන්නේ. සාක දේහයේ කොටස්වල පිටත ආරක්ෂක වැස්ම ලෙස ක්‍රියා කරන පටක පද්ධතිය තමයි චර්මීය පටක පද්ධතිය කියන්නේ. එහෙනම් දරුවන්ට මේ වෙලාවේ මතක් වෙන්න ඕන මොකද්ද? සාක දේහයේ කොටස්වල පිටත ආරක්ෂක වැස්ම මොකද්ද එහෙනම්? ඒක තමයි දරුවනේ අපිචර්මය. එතකොට අපිචර්මයෙන් තමයි මේ චර්මීය පටක පද්ධතිය සමන්විත වෙනවා. අපිචර්මයේ දැකිය හැකි විශේෂිත ශෛල ව්‍යුහ තුනක් නම් කරන්න. මම මේකත් ඕගොල්ලන්ගේ මේ දැන් ඉගෙනුම් ඵල යටතේ තියෙනවා. ඉගෙනුම් ඵල යටතේ තියෙන නිසා මම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන් ආකාරයක් විදිහට තමයි ප්‍රශ්නේ ගොඩ නැගුවේ. දැන් බලන්න අපිට මේක මේ 2000 අපොස උසස් පෙළ විභාගයේ 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මේක අහලා තියෙනවා. ඕගොල්ලන්ට පසුව මම මේ වැඩසටහන අවසන් වෙනකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නම්. එතකල් ඔය මතකේ තියාගන්න. පළවෙනි එක තමයි දරුවනේ පාලක ශෛල. අපිචර්මයේ දැකිය හැකි විශේෂිත ශෛල. පාලක ශෛල. දෙවෙනි එක තමයි අපිචර්මීය කේශර. තුන්වෙනි එක තමයි අපි දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා මූල කේශ. දැන් පාලක ශෛල. ඔබට මතකද පාලක ශෛල? පාලක ශෛල තමයි දරුවනේ සාමාන්‍ය භෞමික ශාකවල යටි අපිචර්මයේ පූටිකාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ පූටිකාව මේ වෙනකොට දන්නවා ඔයගොල්ලෝ වායු හෝමාරුව සඳහා තමයි මේ ව්‍යුහය හැදිලා තියෙන්නේ. එතකොට මේ පූටිකාවක් දෙපස මේ පාලනය කරන ශෛල තමයි පාලක ශෛල. ඒ සිදුරේ ප්‍රමාණය මේ අවශ්‍යතාවය අනුව පාලනය කරන්නේ පාලක ශෛල. සාමාන්‍යයෙන් අපි කියනවා බෝංචි බීජ හැඩති කියලා කියන්නේ මේ පාලක ශෛල වල හැඩයට. ඒ දෙවෙනි එක තමයි අපිචර්මීය කේසර. අපිචර්මීය කේසර කිව්වම මේ මොනවද මේවා? දැන් අපි ඉස්සර නම් මේ කුකබිටිසියේ ශාක කියලා කියන්නේ එහෙම නැත්නම් මේ අර වට්ටක්කා පිපිඤ්ඤා කුලේ ශාකවල මේ පත්‍රයේ බූවක් තියෙනවා. මේ බූව නිසා මොනවද අත්තන වාසි? ඒ අපිචර්මීය කේසර තිබුණාම. දැන් ඒ අපිචර්මීය කේසර කරන්නේ අර සූර්යාලෝකය පතනය වුණාම දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂා වෙන්න ඒ වැඩි වූ ආලෝකය පරාවර්තනය කරනවා. ඒක බාණ්ඩ ශාකයක ආරක්ෂාවට කොච්චර වැදගත් වෙනවද අපිචර්මීය කේසර? අපි බලමු ඊළඟ ප්‍රශ්නයක් විදිහට අපිචර්මීය කෘත්‍යයන් 4ක් නම් කරන්න කියලා ඕගලන්ට ලැබෙන්න පුළුවන් අපස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ. එතකොට බලන්න පළවෙනි එක තමයි අපිචර්මීය කෘත්‍යයන් යටතේ ඕගලන්ට දීලා තියෙනවා තිරේ දිස් වෙනවා මේවා යාන්ත්‍රික හා ව්‍යාධි ජනකයන්ගෙන් සිදුවන හානි වලින් ආරක්ෂා කිරීම. දරුවෝ දැන් මේ විදිහටම අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන් පිළිතුරු ලිවීමේදී. දැන් සමහර වෙලාවට දරුවන්ට ඒ වෙලාවේ මතක් වෙන්නේ නැහැ මේ ව්‍යාධි ජනකයෝ කියන එක. දැන් ඒගොල්ලෝ ලියනවා යාන්ත්‍රික හා සුදු ජීවීන්ගෙන් සිදුවන හානි වලින් ආරක්ෂා කිරීම කියලා. ඒතර අපි දැන් මුළු ලංකාවටම හදාන මේ ප්‍රශ්න පත්‍ර බැලීමට තමයි අපි ලකුණු දීමේ පටිපාටිය සකස් කරන්නේ. එතකොට මේකදී ඒගොල්ලෝ අවධානයට ලක් වෙනවා ව්‍යාධි ජනකයා කියලා ලියු දරුවට ලකුණ හම්බ වෙනවා. ව්‍යාධි ජනකයන් නැතුව වෙනත් විකල්ප පිළිතුරු ලිවීමේදී ඉතින් සාකච්ඡා කරලා තමයි ඒක ලැබෙනවද නොලැබෙනවද කියලා අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි දරුවනේ අපිචර්මයේ කෘත්‍යයක් හැටියට අපිට දෙවෙනියට ප්‍රකාශ කරන්න පුළුවන් අපිචර්මයට ඉහළින් නැති උච්චර්මය ජලහානිය වළක්වයි. එතකොට අපිචර්මීය තමයි ශෛල ස්තරයක් තියෙන්නේ. එතකොට උච්චර්මයේ ඉති ස්තරයක් තියෙන්නේ. ඒක ඒ උච්චර්මය නිසා ජලහානිය වැළකෙනවා. ඊළඟ තමයි මෙහි යටි මූලකේශ ජලය හා කනිජායන අවශෝෂණයට දායක වෙනවා. ඒ කියන්නේ අපිචර්මීය ව්‍යුහයක් තමයි මූලකේශ. ඒක ජලය හා කනිජායන අවශෝෂණයට දායක වෙනවා. ඊළඟ එක තමයි ඉස්සෙල්ලත් මම කිව්වා පාලක ශෛල වායු හුවමාරුවට ආධාර කරනවා.
එතකොට බලමු ත්‍රිකෝම යනු කවරක්ද? ත්‍රිකෝම කියන්නේ මොකක්ද? දැන් අපස උසස් පෙළ දැන් නව නිර්දේශයේ ත්‍රිකෝම පිළිබඳ දැඩිසේ අවධාරණය කරලා තියෙනවා. එතකොට බලන්න ත්‍රිකෝම කියන්නේ මොකක්ද කියලා. සමහර ශාකවල අපිචර්මයෙන් හටගන්නා බාහිර නෙරුම්බි. සමහර ශාකවල, සියලු ශාකවල නෙවෙයි. සමහර ශාකවල අපිචර්මයෙන් හටගන්නා බාහිර නෙරුම්බි. මේවා බොහෝ විට රෝම හා ග්‍රන්ථි වෙනවා. එතකොට බලන්න සමහර විට ඔබට විභවගත රචනා ප්‍රශ්න පත්‍රය ත්‍රිකෝම යනු කවරක්ද කියලා ඇහුවොත් එතනම තනි මේ පොයින්ට් ඒ කියන්නේ ලකුණු නිර්ණායකයක් ලැබෙන්නේ නැතුව නිර්ණායක කීපයක් ඒක කොටස් කරලා කඩා ගන්න පුළුවන්. සමහර ශාකවල, සියලු ශාකවල නෙවෙයි සමහර ශාකවල. එතකොට අපිචර්මයෙන් හට ගන්නවා. එතකොට උච්චර්මයෙන් නෙවෙයි හටගන්නේ අපිචර්මයෙන්. එතකොට ඔය වගේ දේවල් අපිට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ලැබෙනවා. හරිද? අපිචර්මයෙන් හට ගන්නා බාහිර නෙරුම්මි. ඒවා බොහෝ විට රෝම හා ග්‍රන්ථි වෙනවා. මොනවද? කේශර වැනි ත්‍රිකෝම, රෝම. දැන් මම කිව්වා ඉස්සර අර වට්ටක්ක වැනි ශාකවල මේ සූර්යාලෝකයේ වැඩියෙන් පතනය වුණාම ඒක ඒ වට්ටක්ක ශාකයේ පත්‍රය ආරක්ෂා කරගන්න ඒ සූර්යාලෝකය පරාවර්තනය කරලා යවනවා. එතකොට ඒ පරාවර්තනය කිරීම හරහා ජල හානිය අඩු කරගන්න පුළුවන් ඒ කේශර වැනි ශාකවල තිබීම නිසා. ඒ වගේම තමයි ඇතම් අපිචර්මීය කේශර තියෙනවා. රසායනික ද්‍රව්‍යයන් ශ්‍රාවය කරනවා. දැන් මේ මොකටද මේ ශාකයට මේ අපිචර්මීය කේශර? ඒ රසායනික ද්‍රව්‍යයන් ඇයි ශ්‍රාවය කරන්නේ? එතකොට දැන් වෙනත් ඒ ශාකයට හානි කරන සතෙක් ඒක ශාකයේ කාලා දාන්න පුළුවන්. ඒ වයින් ආරක්ෂා වෙන්න ඒ අධික දුර්ගන්ධය නිසා ඒ රසායනික ද්‍රව්‍ය වල දුර්ගන්ධයක් වෙන්න පුළුවන්. ඒ සතා ඒ ගන්ධය නිසා ආහාරයට ගැනීම වැළකෙනවා. අපි බලමු පූරක පටක පද්ධතිය මගින් සිදුවන කාර්යයන් තුනක්. දැන් එතකොට අපිචර්මීය පටක පද්ධතිය දැන් කතා කරා. මේ ඊළඟ පටක පද්ධතිය තමයි පූරක පටක පද්ධතිය. ඒකේ කාර්යයන් තුනක් නම් කරමු. පළවෙනි එක මොකක්ද දරුවනේ? ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීම. දෙවෙනි එක ප්‍රභා සංශ්ලේෂණය. ඔයගොල්ලෝ දන්නවා ප්‍රභා සංශ්ලේෂණය දැන් අපි පත්‍රයක හරස් කඩක් ගත්තම දික් කඩක් ගත්තම ඒකේ පේනවා ඔයගොල්ලන්ට ඉනි මුරුදු ස්තර සෛල තියෙනවා, සයවර මුරුදු ස්තර සෛල තියෙනවා. ඒ සෛල වලින් තමයි දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය ඉටු කරන්නේ. ඒ වගේම තමයි සංධාරණය හා කෙටි දුරකට සිදුවන කරනු ලබන ද්‍රව්‍ය පරිවාහනය. එතකොට පූරක පටක පද්ධතියෙන් කෙරෙන කාර්යයන් තුනක් තමයි මම මේ සඳහන් කරේ. එතකොට පූරක පටක පද්ධතියෙන් ඒකේ නිර්වචනයක් ඉදිරිපත් කරන්න කිව්වොත් අපිට මෙවැනි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. චර්මීය පටකය හා සනාල පටකය අතර පිරවුම් පටක ලෙස ක්‍රියා කරන්නේ මෙම පූරක පටක පද්ධතිය. එතකොට උදාහරණයක් ගත්තොත් සනාල පටකයට පිටතින් පිහිටි බාහිකය, සනාල පටකයට ඇතුළතින් පිහිටි මජ්ජාව. පූරක පටකයක දැකිය හැකි ප්‍රධාන සෛල වර්ග තුනක් නම් කරන්න කියලා ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබෙන්න පුළුවන්. මොනවද තියෙන්නේ? පළවෙනි එක මෘදු ස්තර සෛල. දෙවෙනි එක ස්ථූල කෝණාස්තර සෛල. තුන්වෙනි එක දුඩස්තර සෛල. බලන්න මම ඕක පිළිවෙලින් පිළිවෙල ඔයගලාට කිව්වේ මොකද මේක අපිට මතක තියාගන්නකොට මොන විශාල කරුණු ගණනාවක් අපේ මතකයේ තියාගන්න වෙනවා. ඒ අනුව මේ පාඩමට මුල සිට අගටම සවන් දෙනවා නම් ඔබට ධාරණය වෙනවා මේ අද කරපු පාඩමේ මෙන්න මේවා අවධානයට ලක් වුණා නේද කියලා. එකක් තමයි මෘදු ස්තර සෛල, දෙවෙනි එක ස්ථූල කෝණාස්තර සෛල, තුන්වෙනි එක තමයි දුඩස්තර සෛල. අපි මේ එකිනෙක සෛලවල හැඩයන් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. පළවෙනි එක ගමු අපි දරුවනේ මෘදු ස්තර සෛල. මෙවැනි රූප සටහනක් ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේ නම් කිරීමට දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ නම් කිරීම පිළිබඳව අවබෝධයෙන් තියෙන්නට ඕන. හොඳට බලන්න ඒ අක්ෂරයෙන් ඔබට පේනවා ඇති තිරේ දිස් වෙනවා තුනී නම්මශීලී සෛල බිත්තිය. එතකොට ඒක තුනී කියන වචනය ඊට වැදගත්. තුනී කියන එක පැහැදිලිව තියෙන්නට ඕන. ඒ වගේම තමයි මධ්‍ය රික්තකයක් තියෙනවා. හැබැයි බලන්න ඉස්සරහා ඒ B අක්ෂරයේ
ඒ මධ්‍ය රික්තකයකට ඉස්සරහින් වචනයක් දාලා තියෙනවා. විශාල මධ්‍ය රික්තකයක් කියලා. ඉතින් ඕගොල්ලෝ විභාග ප්‍රශ්න පත්‍රයේ උත්තර පිළිතුරු ලියනකොට දරුවනි මම මේ අවධානයෙන් කියන්නේ උත්තර පත්‍ර බැලීමේදී අපිට අසු වෙන දේවල්. ඒ නිසා විශාල මධ්‍ය රික්තකය කියන එක පැහැදිලිව ඕගොල්ලෝ ලියන්නට ඕන. ඒ වගේම තමයි C අක්ෂරයෙන් පෙන්눔 කරනවා න්‍යෂ්ටිය. ඒ වගේම තමයි ඔබට පේනවා ඇති මේ විශාල මධ්‍ය රික්තකය නිසා න්‍යෂ්ටිය පසකට තල්ලු වෙලා. එතකොට මේ වගේ රූප සටහනක් දැක්ක ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මේ මෘදුස්තර සෛල නේද කියලා. ඒ වගේම තමයි ඔබට පේනවා ඇති මේ සෛල දෙකක් අතර අවකාශය ටිකක් වැඩියෙන් තියෙනවා. ඒකට අපි කියනවා D අක්ෂරයෙන් පෙන්눔 කරනවා ආන්තර් සෛලීය අවකාශය කියලා. පරිණත අවධියේදී දරුවනේ පළවෙනි එක තමයි සියලු සෛල සජීවී වෙනවා. දෙවෙනි එක තමයි ප්‍රාථමික සෛල බිත්ති පමණක්. ඒකට බොහෝ විට ප්‍රාථමික සෛල බිත්ති පමණක් දැකිය හැකි වීම තමයි අපි ගමු. තුන්වෙනි එක තමයි විශාල මධ්‍ය රික්තකයක් තිබීම. එතකොට පරිණත අවධියේදී තියෙන්නේ සියලු සෛල සජීවී වීම, බොහෝ විට ප්‍රාථමික සෛල බිත්ති පමණක් දැකිය හැකි වීම. තුන්වෙනි එක තමයි දරුවනේ විශාල මධ්‍ය රික්තකයක් තිබීම. මෘදුස්තර සෛලවල කෘත්‍යයන් 3ක් නම් කරන්න කියලා ඔබට විභාග ප්‍රශ්න පත්‍රය ලැබෙන්න පුළුවන්. දැන් මම මුල සිටම මේ ප්‍රශ්න ආකාරයෙන්මයි ඕගොල්ලන්ට මේ පාඩම කරන්නේ. මොකද හේතුව මට ඕගොල්ලෝ අපි මේ කරන පාඩම තුල ඕගොල්ලන් විභාගෙදී පිළිතුරක් ලියාගන්නේ කොහොමද කියන එකට අත්උදව්වකුත් මම කරනවා. පළවෙනි එක තමයි බොහෝ පරිවෘත්තීය ක්‍රියා මේ සෛල තුල සිදු වෙනවා. මොනවද මේ පරිවෘත්තීය ක්‍රියා? ඕගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට මම කියවනේ ඉනි මෘදු ස්තරය, සෛවර මෘදු ස්තරයෙන් ප්‍රභා සංශ්ලේෂණය කරනවායි කියලා. එහෙනම් ඒක අපිට ගන්න පුළුවන්. හරි? විවිධ කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරනවා ප්‍රභා සංශ්ලේෂණය. ඒ වගේම තමයි සංචිත කෘත්‍යයක් ඉටු කරනවා. ඒ කියන්නේ ශ්වේත ලව මේ මෘදුස්තර සෛලවල අඩංගු වෙනවා. ඔබට පේනවා ඇති තිරයේ දිස් වෙනවා බොහෝ මෘදුස්තර වලට සුදුසු තත්ත්ව සපයා දුන් විට සෛල විභාජනය හා විභේදනය වීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ওই පටක රෝපණයේදී මේ දේ ප්‍රයෝජනයට ගැනිනවා. එතකොට පටක රෝපණය සඳහා මේ බොහෝ විට ඒ බොහෝ මෘදුස්තර සෛල වලට අදාළව කොටසක් තමයි තෝරාගන්නේ. ඊට පස්සේ බලමු අපි දැන් දෙවෙනි එක ස්ථූල කෝණාස්තර සෛල. ස්ථූල කෝණාස්තර සෛල. දැන් අපි මෘදුස්තර සෛල ගැන කතා කරා. දෙවෙනි එක කතා කරනවා ස්ථූල කෝණාස්තර සෛල. ඒ අක්ෂරයෙන් ඔබට පෙන්눔 කරනවා. කොන් ඝන වූ සෛල බිත්ති. කොන් ඝන වූ සෛල බිත්ති. එතකොට මොනවද මේ කොන් ඝන වෙලා තියෙන්නේ? සෙලියුලෝස් අමතර සෙලියුලෝස් වලින් තමයි මේ කොන් ඝන වෙලා තියෙන්නේ මේ සෛල බිත්ති. B අක්ෂරය. ඔබට දැන් මේ රූපා මේ තිරේ දිස් වෙනකොට ඔබ බලන්න B අක්ෂරය ඔබට මතකද කියලා? රික්තකය. ඒක මොකද්ද? රික්තකය. C අක්ෂරය ඔබට අවස්ථාව තියෙනවා. මම මේක සාකච්ඡා කරනකොට ඔබට අවස්ථාව මතක් කරගන්න අවස්ථාව තියෙනවා. C මොකද්ද එතකොට එහෙනම්? න්‍යෂ්ටිය. ඊළඟ අක්ෂරය D. ඔබට පේනවා ඇති ඒත් සෛල බිත්තිය තමයි ඒකෙන් දිස් වෙන්නේ. E අක්ෂරය. ඔබට පේනවා ඇති දැන් අර රික්තකය නිසා සෛල ප්ලාස්මය තල්ලු වෙලා තියෙනවා. F අක්ෂරිනුත් සෛල බිත්තිය තමයි දිස් වෙන්නේ. එතකොට මෙවැනි අවස්ථාවක සෛල බිත්තිය මම අවස්ථා කීපයකදී ඔබට නම් කරේ විභාග ප්‍රශ්න පත්‍රයේ කොතනින් ඕගලන්ට ඒක නම් කිරීමට දීලා තියෙන්න පුළුවන් විවිධ තැන් වලින්. එතකොට ඒත් සෛල බිත්තිය බව අඟවන්න තමයි මම ඒ අක්ෂර දුන්නේ. දැන් මේවායේ ලක්ෂණ බලමු. දිගටි සෛල වේ. දිගටි සෛල වේ. සෛල බිත්ති මෘදුස්තර සෛල වලට වඩා ඝනකම්. මෘදුස්තර සෛල වලට වඩා ඝනකම්. අන්න මම අවධාරණය කරපු එක තියෙනවා. සෛල බිත්ති කුන් අසමාකාරව සෙලියුලෝස් වලින් ඝන වී ඇත. දැන් මම මේක අන්ඩර්ලයින් කරලා තියෙන්නත් හේතුව ඒකයි. සෛල බිත්ති කොන් අසමාකාරව මොනවයින්ද කර වෙලා තියෙන දරුවනේ? සෙලියුලෝස් වලින් ඝන වී ඇත කියලා උත්තර පත්‍රයේ ලියවෙන්නට ඕන. සෛල බිත්ති කොන් ඝන වෙලා තිනවා කියලා කිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. සෛල බිත්ති කොන් අසමාකාරව සෙලියුලෝස් වලින් ඝන වී ඇත කියලා පිළිතුර ලියවෙන්නට ඕන.
ඒ වගේම තමයි පරිණත අවධියේදී සෛල සජීවී. අපි මේ සාකච්ඡා කරේ ස්ථූල කෝණාස්තර පටකයේ තියෙන සෛලවල ලක්ෂණ. එතකොට කෘත්‍ය මොකද්ද? ආකාශීය ශාක කදන් හා පත්‍රවල යාන්ත්‍රික සංධාරණය සපයයි. දැන් බලන්න ඒකෙදි මම ඒකේ දාලා තියෙනවා ආකාශීය ශාක කදන් කියලා. එතකොට කාෂ්ඨීය ශාක කදන් වල ගැටලුවක් නැහැ. ඔයාලා දන්නවා ද්විබීජපත්‍රී ශාකවල කාෂ්ඨීය මේ ශාක කදන් දැක ගන්න හම්බ වෙනකොට ඒකේ තියෙනවා සෛලමෙන් අරටුව හැදෙනවා. එතකොට ඒකෙන් ගැටලුවක් නැහැ මේ ඒ ශාකවල. නමුත් අකාෂ්ඨීය ශාක කදන් වල පත්‍ර වලට යාන්ත්‍රික සංධාරණයේ සපයන්නේ දරුවනේ මේ ස්ථූල කෝණාස්තර පටකේ. ඊට පස්සේ කතා කරමු අපි දුඩස්තර සෛල. දුඩස්තර සෛලවල දැකිය හැකි වැදගත් ලක්ෂණ දෙකක් නම් කරන්න කියලා ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබෙන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි ද්විතීක සෛල බිත්ති ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝන වෙලා තියෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝගේ මතකයට නැගෙන්න ඕන දුඩස්තර සෛල කියනකොටම ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝන වෙලා තිනවා. එතකොට ලිග්නීන් ඔබ දන්නවා මේ වෙනකොට ජලයට අපාරගම්‍යයි කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. එතකොට ලිග්නීන් වලින් ඝන වුණාම මොකද වෙන්නේ? දැන් ඕගොල්ලන්ගේ මතකයට එන්න ඕන දුඩස්තර සෛල එහෙනම් සජීවී නෙවෙයි අජීවී කියන එක. පරිණත අවධියේදී සෛල අජීවීය. දුඩස්තර සෛල වර්ග දෙකක් නම් කරන්න කියලා දාලා තියෙනවා. දුඩස්තර සෛල වර්ග දෙක නම් කරන්න. මොකද්ද පළවෙනි එක? උපල සෛල. කටු ලෙස පවතින පලාවරණවල බීජාවරණවල මේක තියෙනවා උපල සෛල. ඇතම් පළවල මාංශල කොටසේ තියෙනවා. උදාහරණ ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ප්‍රයාස්වල වගේ ඇතම් පළවල මාංශල කොටස කියන්නේ ප්‍රයාස්වල වගේ මේක දැක ගන්න පුළුවන් දුඩස්තර සෛල උපල සෛල ආකාරය. දෙවෙනි එක තමයි දුඩස්තර තන්තු. දුඩස්තර තන්තු. දිගටි සිහින් දෙකලවර උල් හැඩයක් ගන්නා සෛල වේ. බලන්න ආයමත් දිගටි සිහින් දෙකලවර උල් හැඩයක් ගන්නා සෛල උදාහරණ දරුවනේ දීලා තිනවා මම හන කෙඳි පොල් කෙඳි. ඊට පස්සේ කෘත්‍ය බලමු. කෘත්‍ය දැන් ඕගොල්ලෝ සිතා ගන්න පුළුවන් ඔයාලට මොකද්ද මේකේ කෘත්‍ය දුඩස්තර තන්තු වල. මොකද හිතෙන්නේ? ඔයගොල්ලෝ බලාගෙන ඉතින් දැන් බලන්න මං කියන උත්තරේ පිළිතුර ලැබෙයිද කියලා. එකක් තමයි කෘත්‍ය සංධාරණය හා ශක්තිය සපයනවා මේ දුඩස්තර තන්තු මගේ. ඒක තමයි මම ඔයගොල්ලන්ට මතකයට ගෙන්න තමයි මම මේක දුන්නේ පිළිතුර දුන්නේ නැහැ. ඒකට මතකයෙන් ඔයගොල්ලන්ට ඒක ආවර්ජනය කරගන්න අවස්ථාව දුන්නා. ඊළඟට යමු දරුවනේ සනාල පටක පද්ධතිය. දැන් මේ වෙනකොට අපි ඉගෙන ගත්තා චර්මීය පටක පද්ධතිය, පූරක පටක පද්ධතිය, තුන්වෙනිව අපි කතා කරමු සනාල පටක පද්ධතිය. සනාල පටක පද්ධතිය දරුවනේ අයිති වෙනවා අපිට දැන් මොකද්ද? සෛලම් පටකය අයිති වෙනවා. දෙවෙනි එක තමයි ෆ්ලෝයම් පටකය අයිති වෙනවා. සෛලම් පටකය අයිති වෙනවා. ෆ්ලෝයම් පටකය අයිති වෙනවා. සෛලම් පටකය. දැන් ඔබට මතක ඇති දැන් මේ වීඩියෝ පාඩම් කරලා තියෙනවා නම් සෛලම් පටකයේ කොටස් 4 මතක් කරගන්න පුළුවන්. මොනවද තියෙන්නේ? සෛලම් වාහිනී තියෙනවා. අංක 1 සෛලම් වාහිනී. අංක 2 වාහකාභ. සෛලමීය තන්තු. සෛලමීය මෘදු ස්තර. එතකොට මම ඔයගොල්ලන්ට මේ තිරේ දිස් වෙනවා සෛලමීය මෘදු ස්තර සජීවී කියලා. එතකොට මේ වෙනකොට අනිත් ඒවා සෛලම් වාහිනී, වාහකාභ, සෛලමීය තන්තු ඒ සියල්ල දරුවනේ අජීවී. සෛලම් පටකයේ ඇති වාහිනී ඒකක හා වාහකාභ යනු මොනවාද කියලා අපස උසස් පෙළ විභාගයේදී කෙටි සටහන් ලියා දක්වීමට ඔබට අවස්ථාව ලැබෙන්න පුළුවන්. මේ මම කියන විස්තරෙත් එක්ක ඕගොල්ලන්ට කරුණු ගොන්නක් ඒකෙන් ඒක රාශී කරගන්න පුළුවන් කෙටියෙන්. වාහිනී ඒකක සියලු ආවෘත බීජක ශාක සහ සමහර විවෘත බීජ ශාකවල දැකිය හැකියි. වාහිනී ඒකක දරුවනේ සියලු ආවෘත බීජක ශාක සහ
සමහර විවෘත බීජක ශාකවල දැක ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දරුවනේ දිගිටි සිලින්ඩරාකාර වෙනවා. වාහක ආභ වලට වඩා කෙටි හා පළල් තුනී බිත්ති දරනවා. වාහිනී ඒකකව දැන් කරුණු ආයත් මතක් කරගමු එකින් එක. සියලු ආවෘත බීජක ශාක සහ සමහර විවෘත බීජක ශාකවල දැක ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දිගටි සිලින්ඩරාකාර වෙනවා. වාහක ආභ වලට වඩා කෙටි හා පළල් තුනී බිත්ති දරනවා. ඒ වගේම තමයි පස්වන කාරණේ ද්විතීක සෛල බිත්ති ලිග්නීන් වලින් ඝන වෙලා තියෙන්නේ. ද්විතීක සෛල බිත්ති ලිග්නීන් වලින් ඝන වෙලා තියෙනවා. දැන් එතකොට කරුණකට අපි ලකුණු දෙනවා නම් පැහැදිලිව ද්විතීක සෛල බිත්ති ඝන වෙලා තියෙනවා කිව්වට වැඩක් නෑ දරුවනේ. ලිග්නීන් වලින් කියන එක පැහැදිලිව සටහන් වෙන්නට ඕන. වාහිනී ඒකක එකිනෙක බැඳෙන හරස් බිත්ති වල සජිද්‍ර තල පිහිටන අතර අනෙක් බිත්ති මත කූ පිහිටයි කියලා කියනවා. එතකොට වාහිනී ඒකක එකිනෙක බැඳෙන හරස් බිත්තිවල සජිද්‍ර තල. ඒ කියන්නේ වාහිනී ඒකක සිරස් ආකාරයට මේ විදිහට සම්බන්ධ වෙනවා නම් ඒ අතර තියෙනවා සජිද්‍ර තල. පීඨන අතර අනෙක් බිත්ති මත කූපින. ඒ කියන්නේ වාහිනී ඒකකයක් තව ඒකකයක් අතර හරස් බිත්ති වලින් සම්බන්ධ වෙන ඒවා තමයි කූ වලින් තමයි ඒ සම්බන්ධය තියෙන්නේ ප්ලාස්ම බන්ධ හරහා. වාහකාභ සියලු සනාල ශාකවල දැක ගන්න පුළුවන්. වාහකාභ සියලු සනාල ශාකවල දැක ගන්න හැකියි. ඊළඟ කාරණය තමයි දිගටි සිහින් දෙකලවර උල් හැඩයක් ගන්නා සෛල. ද්විතීක බිත්ති ලිග්නීන් වලින් ඝන වී ඇත. දැන් බලමු වාහකාභ වල සියලු සනාල ශාකවල දැක ගන්න පුළුවන් දරුවනේ. දිගට සිහින් දෙකලවර උල් හැඩයක් ගන්නා සෛල. තුන්වෙනි කාරණේ තමයි ද්විතීක බිත්ති ලිග්නීන් වලින් ඝන වෙලා තියෙන්නේ. කූ පිහිටන. දැන් බලමු අපි දරුවනේ කූ වල කාර්ය කුමක්ද? මේක අපොස උසස් පෙළ විභාගයේදී ඔබට ලැබෙන්නට පුළුවන් කූ වල කාර්ය කුමක්ද කියලා ලියා දක්වන්න. එතකොට අපි කරුණු ගොනු කරගන්නේ කොහොමද? තිරස් අතට සෛලම් වාහිනී බලන්න තිරස් අතට සිරස් නෙමෙයි තිරස් අතට සෛලම් වාහිනී ඒකක අතර හා වාහකාභ අතර එක් සෛලයකින් අනෙක් සෛලයට ජලය ගමන් කිරීම සිදු කරනවා. එහෙනම් කූවල කාර්යය මොකද දරුවනේ? තිරස් අතට සෛලම් වාහිනී ඒකක අතර හා වාහකාභ අතර එක් සෛලයකින් අනෙක් සෛලයට ජලය ගමන් කිරීම සිද්ධ වෙනවා. ඊළඟට බලමු අපි දරුවනේ සජිද්‍ර තල කියන්නේ මොනවද? සජිද්‍ර තල කියන්නේ සියලු ආවෘත බීජ ශාකවල බලන්න හොඳට කල්පනා. සියලු ආවෘත බීජක ශාකවල සහ සමහර විවෘත බීජක ශාකවල වාහිනී ඒකක එකිනෙක හරස් අතට බැඳෙන හරස් බිත්ති අතර පිහිටන කුඩා සිදුරු වැනි ව්‍යුහය සජිද්‍ර තල ලෙස හඳුන්වනවා. දැන් අපි ඊළඟ කොටසදී අපි පෙනේර නල ඒකක ගැන කතා කරනවා. එතකොට මේ සජිද්‍ර තලයක හා පෙනේර නල තලයක තියෙන වෙනස මම මේ වෙලාවේ කියන්න මෙන්න මේකයි කියලා. සජිද්‍ර තල එකිනෙකට කුහරය සෑදෙනවා. එතකොට ඒ කියන්නේ සෛලම් වාහිනී ඔස්සේ ජලය හා කනිජ ලවණ පරිවහණයට සැකසෙනවා. ඊළඟට දරුමු දැන් සනාල පටක පද්ධතිය යටතේ දරුවනේ ෆ්ලෝයම් පටකය ගැන. ෆ්ලෝයම් පටකය ගැන. ෆ්ලෝයම් පටකය මොනවද තියෙන්නේ? පළවෙනි කාරණය තමයි දරුවනේ පෙනේර නල ඒකක තියෙනවා. පෙනේර නල ඒකක තියෙනවා. දෙවෙනි එක තමයි දරුවනේ සහචර සෛල. තුන්වෙනි එක තමයි මෘදුස්තර සෛල. හතරවෙනි එක තමයි ෆ්ලෝයමීය තන්තු තියෙනවා. එතකොට දැන් බලන්න මම මේකේ සඳහන් කරලා තියෙනවා ෆ්ලෝයමීය තන්තු වලට අජීවී කියලා. ෆ්ලෝයමීය තන්තු වලට අජීවී කියලා. එහෙනම් පෙනේර නල ඒකකයි සහචර සෛලයි මෘදුස්තර සෛලයි දරුවනේ එහෙනම් මොකද වෙන්නට ඕන? ඒවා සජීවී. ෆ්ලෝයම් පටකේ කොටස් 4 නම් කරගන්න පුළුවන් වෙයි. මොකද
ආපසු උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයේත් මෙවැනි ප්‍රශ්නයකට කොටසක් වෙන්න පුළුවන්. ඒ කොටස් වලදී පෙනීර නල ඒකක තියෙනවා කියන එකට කරුණක් වෙන්න පුළුවන්. සහචර සෛල කියන එකට කරුණක් වෙන්න පුළුවන්. මෘදුස්තර සෛල කියන එකට කරුණක් වෙන්න පුළුවන්. සමහර කලාවට හතරේ ලකුණු හතරක ලැබෙන කරුණක් වෙන්න පුළුවන්. හරි? ෆ්ලෝයමීය තන්ත්‍ර. බීජ රහිත සනාල ශාකවල පෙනීර සෛල තමයි තියෙන්නේ. පෙනීර සෛල. ඔබට මේ රූප සටහන දිහා බැලුවම හොඳට පේනවා ඇති මේක කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයකටත් ලැබුණා. ඒක ඇඳලා ප්‍රශ්න නම් කිරීමට ලකුණු ලැබුණා. ඔබ බලන්න රූප සටහන දිහා හොඳට බලාගෙන ඉන්නකොට පේනවා පෙනේර නලය. පෙනේර නලය දරුවනේ ඔබට පේනවා ඇති න්‍යෂ්ටියක් නැහැ. න්‍යෂ්ටියක් නැහැ. රයිබෝසෝම වගේ වැනි ඉන්ද්‍රිකාත් නැහැ. එතකොට ඒ සම්පූර්ණම ඒ නලය ද්‍රව්‍ය පරිවාහණයට එහෙම නැත්නම් සුක්‍රෝස් පරිවාහණයට සකස් වීමට ඉඩ සලසලා තියෙනවා. එතකොට බලන්න සෛල ප්ලාස්මයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔය F අක්ෂරයෙන් දිස් වෙනවා තුනී සෛල ප්ලාස්මය. තුනී සෛල ප්ලාස්මය. එතකොට B අක්ෂරයෙන් ඔබට පේනවා ජිද්‍ර. එතකොට පෙනේර තලය. දැන් ඔබට පේනවා ඇති මම අර සෛලම් පටකය ගැන කතා කරනකොට කිව්වා සජිද්‍ර තල එකිනෙක වාහිනී ඒකක දෙක එකතු වෙනකොට සජිද්‍ර තල පිහිටනවා කියලා. දැන් මේ අවස්ථාවේ ඔබට පේනවා ඒ නල දෙක එකට සිරස් අතට සම්බන්ධ වෙනකොට එවැනි විශාල ජිද්‍රයක් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. අර ජිද්‍ර එකින් එක කුඩා ජිද්‍ර සහිතව පෙනේර තලය දිස් වෙනවා. ඒකට අපි කියන්නේ පෙනේර තලය. C අක්ෂරයෙන් පෙන්වුම් කරන්නේ. ඊළඟට බලන්න D අක්ෂරය. D අක්ෂරය දැන් ඒ D අක්ෂරයේ න්‍යෂ්ටිය කියන්නේ කාගේ න්‍යෂ්ටියද මේක? එතකොට පෙනේර නල සෛලයට තව ආධාරක සෛලයක් සම්බන්ධ වෙනවා. ඒ ආධාරක සෛලය තමයි සහචර සෛලය. එතකොට සහචර සෛලයේ න්‍යෂ්ටියක් තියෙනවා. එතකොට සහචර සෛලයේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒක රයිබෝසෝම ඒ උපේකක ආදිය තියෙන්න ඕන. මොකද ඒක අර පෙනේර නල ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නේ සහචර සෛලය. එතකොට ඒක නිසා ඒකට ආධාර කෙරෙනවා. ඔබට තව රූප සටහන දිහා බැලුවම ඔබට පේනවා ඇති මේ පෙනේර නලයකට ඇඳලා තියෙන සහචර සෛලය කීපයක් අඳින්න බෑ. පෙනේර නල එක ඒකකයකට ඇඳ ගන්න පුළුවන් ඉන්නේ ඕගොල්ලෝ අඳින්න ඕන සහචර සෛල එකයි. එතකොට ඒක මම දැඩිසේ අවධාරණය කරන්නේ ළමයි රූප සටහන් අඳිනකොට නිකන් සාමාන්‍ය ආකාරයට ඇඳගෙන යනවා. මේ මොනවා හරි ඇඳොත් හරි කියලා. එහෙම බෑ. අපි මාකින් ස්කීම් එක බලනකොට ඒ ලකුණු දීමේ පටිපාටියට අනුව මේ දරුවා මේ රූප සටහන ඇඳලා තියෙනවාද කියලා. මොකද චිත්‍ර ඇඳීමක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මෙතන රූප සටහන නිවැරදිව ඇඳලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට G අක්ෂරයෙන් පේනවා ඇති ප්ලාස්ම බන්ධ. එහෙනම් මේ ප්ලාස්ම බන්ධ හරහා තමයි අර පෙනේර නල ඒකකය සමග සියලු සම්බන්ධතා තියෙන්නේ. ඒ කියන්නේ ප්ලාස්ම බන්ධ හරහා තමයි මේ අර සහචර සෛලයත් පෙනේර නල ඒකක සෛලයත් අතර සම්බන්ධය දිස්. හරි. අපි කතා කරමු දරුවනේ දැන් මේ වෙනකොට අපි මේ ඒ කියන්නේ ශාක පටක හා ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයේ යටතේ චර්මීය පටක පද්ධතිය ගැන කතා කරා, පූරක පටක පද්ධතිය ගැන කතා කරා, සනාල පටක පද්ධතිය ගැන කතා කරා. දැන් එතකොට මම දැන් මේ පාඩමේ මුල සිට අග දක්වා සාකච්ඡා කරනකොට දැන් මේකෙන් අපි මොනවද ගත්තේ? අද ආලින්දයට වෙලා ඔබ මේ ගැන වැඩසටහන සවන් දුන්නා නම් අපි මොනවද මේ පාඩමෙන් ගත්තේ? දැන් ඒකට තමයි ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් බලන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ ප්‍රශ්න කොහොමද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් මම මේ දෙන ප්‍රශ්න අනුව. බලන්න මම පළවෙනි ප්‍රශ්නේ ගොඩනගලා තියෙනවා ශාක දේහයේ විභාජක පටක දැකිය නොහැකි ස්ථානයක් වනුයේ. ශාක දේහයේ විභාජක පටක දැකිය නොහැකි ස්ථානයක් වන.
බලන්න උත්තරේ ඕගොල්ලෝ දැන් කල්පනා කරලා මොකද්ද මම මේකට උත්තරේ ගන්න ඕන කියලා. පළවෙනි එක වර්ණය තියෙන්නේ අන්තක් කලාපීය කැම්බියම. පළවෙනි එක තමයි දරුවනේ අන්තක් කලාපීය කැම්බියම. 2 පර්වපාද. 2 මොකද්ද? පර්වපාද. 3 වල්ක කැම්බියම. 4 අරටුව හෙවත් කාස්ටය. 5 මුලේ අග්‍රස්තය. දැන් එතකොට මම මේ පාඩම කරගෙන යනකොට ඔබට මම මේ අද දවසේ කරපු පාඩම ඇතුලේ මේ වචන හම්බ වුණාද? අන්තක්කලාපීය කැම්බියම හම්බ වුණා. පර්වපාද හම්බ වුණා. වල්ක කැම්බියම හම්බුන්නේ නැහැ. නමුත් මම මතක් කරා ඔය වල්ක කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ මුලේ අග්‍රස්තයත් සාකච්ඡා කරා. අරටුව සාකච්ඡා කළේ නැහැ. එහෙනම් අරටුව දැන් ඕගොල්ලෝ දන්නවා පැරණි වූ සෛලම තමයි මේ අරටුව බවට පත් වෙන්නේ දී බීජ පත්‍රී ශාකවල. හරි? කාස්ටීය ශාකවල ඔන්න ඕක තමයි පත් වෙන්නේ. එතකොට ඒක ආයේ ඒකේ විභාජක පටක දැක ගන්න බෑ. ඒකේ විභාජක පටක නැහැ. ඒ අරටුව වෙලා තිනවා. ඊට පස්සේ සෛලමහා මේ සෛලමය තුල ඛනිජ අයන සහ මේ ජලය හා ඛනිජ අයන පරිවහනය ඒකෙන් වැළකෙනවා. ඒ අරටුව තුල ගමන් කරන්නේ නැහැ. එහෙනම් අරටුව තුල දරුවනේ විභාජක පටක නැහැ. හොඳයි දරුවනේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලන්ට ලැබෙන්න පුළුවන් විභාජක සෛලවල ලක්ෂණයක් නොවන්නේ කියලා තියෙන්නේ. දැන් ඔයගේ ප්‍රශ්නවලදී ළමයි හසු වෙනවා මේ වන්නේ නොවන්නේ කියන එකට. ඒ නිසා මම මේ ඕගොල්ලන්ට මේ අද පාඩමෙන් ලද ඒවෙන් කියන්නේ ඒ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳව දැඩි අවධානයක් පසු වෙන්න ඕන. මම ඕගොල්ලන්ට කියනවා මේ අවස්ථාවේදී මේ නොවන්නේ වන්නේ කියන එක ඔයගොල්ලෝ ඒකේ යටින් ඉරක් ගහගන්න. ඒ යටින් ඉරක් ගහගෙන එතකොට අපිට අවධාරණය වෙනවා මේ ප්‍රශ්නේ මොකද්ද අපෙන් අහන්නේ කියලා. හරි? පළවෙනි එක තියෙනවා ඝන සෛල ප්ලාස්මයක් තිබීම. පළවෙනි එක තියෙන්නේ ඝන සෛල ප්ලාස්මයක් තිබීම. විභාජක සෛල. දැන් මම අද දවසේ ඕගොල්ලෝ මේ ආලින්දයට වෙලා මේක මුල සිට අගට අහගෙන හිටියානම් සියලු දේවල් කරුණු කාරණා ගොනු වුණා නම් ඕගොල්ලන්ගේ මතකයට මේ ප්‍රශ්නේ අහනකොටම ඕගොල්ලන්ට උත්තරේ හොයාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මධ්‍ය න්‍යෂ්ටියක් තිබීම. මධ්‍ය න්‍යෂ්ටියක් තිබීම. තුන්වෙනි එක තමයි බොහෝ විට ලව වර්ග පැවතීම නෙවෙයි දීලා තියෙන්නේ. නොපැවතීම. 4 ගුණනය වීමේ හැකියාවක් තිබීම. හතරවෙනි එක මොකද්ද? ගුණනය වීමේ හැකියාවක් තිබීම. පස්වෙනි එක නිශ්චිත කෘත්‍යයක් සඳහා විශේෂණීය වී තිබීම. දැන් බලන්න දැන් ඔයගොල්ලන්ට දරුවනේ මේකේ පැහැදිලි විභාජක සෛලවල මුල සිට අගට මම මේ පාඩම ඔයගොල්ලෝ අවධාරණයෙන් හිටියානම් දරුවන්ට පැහැදිලිව හැකි ඉක්මනින් ශනිකව පිළිතුර හොයාගන්න පුළුවන් නිශ්චිත කෘත්‍යයක් සඳහා විශේෂණීය වී තිබීම තමයි අපි මේකේ නිවැරදි වර්ණය ලෙස තෝරා ගන්නට ඕන. හරි? ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය. ත්‍රිකෝම පිළිබඳව අසත්‍ය වනුයේ. මම ඉස්සෙල්ලත් කිව්වා මේ අසත්‍ය සත්‍ය නොවනුයේ වනුයේ ඒවට යටින් ඉරක් ගහගන්න. එතකොට අපිට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ වැරදෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්. මේ පාඩමෙන් ඒවත් ගන්න ඕගොල්ලෝ. පළවෙනි එක තමයි ඇතම් ශාකවල ජලහානිය අඩු කිරීමට ආධාර වෙනවා. ඔබට මතක ඇති මම ඇතම් ශාකවල ජලහානිය අඩු කිරීමට ආධාර වෙනවා කිව්වම අර වට්ටක්ක ශාකයේ එහෙම ත්‍රිකෝම තියෙනවා කියලා කිව්වා. ඒකෙන් අර බූවක් කේසර තියෙනවා. ඒ බූව නිසා අර වැඩි වුණත් මේ සූර්යාලෝකය පරාවර්තනය කරනවා දැන් මතක් කරගන්න. දෙවෙනි එක තමයි සමහර ඒවා විෂ රසායනික ද්‍රව්‍යයන් ශ්‍රාවය කරනවා. සමහර ඒවා විෂ රසායන. බලන්න ඒක සියල්ලම නෙවෙයිනේ. සමහර ඒවා විෂ රසායනික ද්‍රව්‍යයන් ශ්‍රාවය කරන්නේ. ඒක තමයි මම කිව්වේ අර ගවයන්ගෙන් එහෙම නැත්නම් වෙනත් සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගන්න පුළුවන් ශාකයට වෙන. තුන්වෙනි එක තමයි පෙරෝහ පද්ධතියේ පිහිටි උච්චර්මීය නෙරීම්මේ. පෙරෝහ පද්ධතියේ පිහිටි උච්චර්මීය නෙරීම්මේ. ඊළඟට හතරවෙනි එක තමයි ඒක සෛලික ව්‍යුහ වේ. පස්වෙනි එක දීලා තිනවා ආලෝක පරාවර්තනයට උපකාරී වේ. බලන්නකෝ දැන් දරුවනේ අර පළවෙනි පිළිතුරයි පස්වෙනි පිළිතුරයි දෙක එකට යන පිළිතුරක් නෙමේක. දීලා ඒක ඇත්තටම සත්‍ය වගන්ති මේවා. මොකද අර යම් අවබෝධයක් ඒ බූව සහිත ඒවා පිළිබඳව තිබුණා නම් ඕගොල්ලන්ට සෑහෙන දෙයක් ඒකෙන් ගන්න පුළුවන්.
බුව සහිත පිළිබඳව ඒ ශාක පිළිබඳව අවබෝධයක් තිබුණා නම් අර දෙක පිළිතුරු දෙක එකයි. ඊට පස්සේ තියෙනවා සමහර ඒවා විස රසායනික. ඒකත් මම ඕගොල්ලන්ට මේ පාඩම කරන අතරතුර අවධාරණයට ලක් කළා. තුන්වෙනි පිළිතුර බලන්න. පෙරෝහ පද්ධතියේ පිහිටි උච්චර්මීය නිරීම් වේ. උච්චර්මීය නිරීම් කියලා මම කිව්වේ නෑනේ. අපිචර්මීය නිරීම් කියලා තියෙන්නේ. ඒ හින්දා නිවැරදි පිළිතුර වෙන්නේ ඒකට තුන්වෙනි පිළිතුර. එතකොට බලන්න 2016 අපොස උසස් පෙළ විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබිච්ච රූප සටහනක් නම් කිරීමට දුන්නා. දැන් මම කිව්වා ඔයගොල්ලන්ට මේවා පිළිබඳව අවධානයෙන් පසු වෙන්න ඕන. මොකද අපි රූප සටහනක් පිළිබඳව එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. මේක ලේසි පාඩමක්. මට මේක පුළුවන් කියන එක නෙවෙයි. අපි ඒව පිළිබඳව අවධානයෙන් පසු වෙන්න ඕන. මේ වගේ දෙයක් වුණත් අපිට විභාගෙන් දාන්න පුළුවන්. ලේසි නිසාම අපිට උත්තර ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට බලන්න දැන් මේකේ ඔය රූප සටහන දීලා තියෙනවා. රූප සටහනේ දක්වා ඇති සනාල පටක දෙක හඳුනා ගන්න කියලා තියෙනවා. දැන් රූප සටහන ආපස්සට බලමු අපි. බලන්න ඒ රූප සටහන් වල හොඳට පළවෙනි රූප සටහන P රූප සටහන Q රූප සටහන කියලා. ඒ Q රූප සටහනේ බලන්න පැත්තකින් තියෙනවා සෛලයක් ඇඳලා. එතකොට ඔබට දැන් මතක් වෙන්න ඕන මේ පැත්තකින් යාබදව තියෙන සෛලය මොකද්ද? අන්න සහචර සෛලය. එහෙනම් ඔබට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් Q කියන්නේ ෆ්ලෝයම් පටකය කියලා. බලන්න ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. ඒක Q කියන එක ෆ්ලෝයම් පටකය වෙනවා නම් අනිත් එක සෛලම් පටකය වෙනවා. එතකොට ඊතල වලින් දක්වා ඇති සංඝටක ඒකක හඳුනා ගන්න කියලා තියෙනවා. ඊතල වලින් දක්වා ඇති සංඝටක ඒකක හඳුනා ගන්න. ඒ මොකද්ද? සජිද්‍ර තලය. එතකොට මේකක් අපි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබට හරියක් ලැබෙනවා නම් 2.5ක වටිනාකමක් තියෙනවා. B කුු. එතකොට සිදුරු. C වාහිනී ඒකක මූලාංග වාහිනී කියලා කීපයක් දීලා තියෙනවා. එතකොට දැන් ඔබට දරුවන්ට ගැටලුවක් වෙන්න පුළුවන් මේ නව විෂය නිර්දේශයේ වාහිනී ඒකක කියන වචනේ විතරයිනේ තිබුණේ. අපිට මූලාංග කියලා තිබුණේ නෑනේ. එහෙම තිබුණේ නෑ කියලා හිතන්න පුළුවන්. නමුත් අපිට දැන් 2016 විභාගෙට හදපු ලකුණු දීමේ පටිපාටියක් මටත් අයිතියක් නෑ ඒවා අයින් කරන්න. ඒවා තියෙනවා. නමුත් නව විෂය නිර්දේශයට මේවා එකතු කරගන්නකොට එවැනි වචන බැහැර කරලා අවශ්‍ය වචනේ විතරක් දරුවනේ ගන්න ඕගොල්ලෝගේ සිතට. D කියන අක්ෂරයෙන් පෙන්눔 කරනවා වාහකාභ. E කියන අක්ෂරයෙන් සෛලම තන්තු. දැන් ඔබට රූප සටහන මේකේ තිරේ දිස් වෙන්නේ නැති වුණාට අර ඒ අක්ෂර වලින් තියෙන දේ තමයි මම ඔබට නම් කරන්නේ. F කියන එකෙන් සඳහන් වෙනවා පෙනේර තලය. G කියන අක්ෂරයෙන් තියෙනවා සහචර සෛල. H කියන එකේ තියෙනවා පෙනේර නල ඒකක. ඒකෙත් මූලාංග කියලා දාලා තියෙනවා. නමුත් පෙනේර නල ඒකක කියන එක අලුත් විෂය නිර්දේශයේ යටතේ දරුවන්ගේ මනසට ගන්න. D කියන අක්ෂරයෙන් පෙනේර ප්‍රදේශ, J කියන අක්ෂරයෙන් ෆ්ලෝයම තන්තුව. දැන් බලන්න මේ මෑතකම. දැන් තව 2020 තමයි ඊළඟ විභාගේ තියෙන්නේ. එතකොට 2019 AL ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබිච්ච දේ බලන්න. ශාකවල විභාජක සෛලවල ව්‍යුහාත්මක ලක්ෂණ සඳහන්. ව්‍යුහාත්මක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න තුනක් සඳහන් කරන්න තමයි තියෙන්නේ. ඒතකොට ශාකවල විභාජක සෛලවල ව්‍යුහාත්මක දරුවනේ මේ අපි අන්ඩර්ලයින් කරගත්තත් කමන්නේ ඒක නාක් කරගන්න ව්‍යුහාත්මක කියන එක. ඒතකොට බලන්න පළවෙනි උත්තරේ දීලා තියෙනවා සම විස්කම්බික සෛල. ඒකට ගෝලාකාර කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. මම දරුවන්ට කියන්නේ නව විෂය නිර්දේශය අනුව සම විස්කම්බික සෛල කියන වචනය මතකයේ අවධාරණය කරගන්න. මොකද සමහරක් වෙලාවට විවිධ වචන පාවිච්චි කිරීම නිසා අපිට ලකුණු නොලැබී යන්න පුළුවන්. ඒ හින්දා ලකුණ හැමෝටම පිළිගත හැකි පිළිතුරක් වෙන ආකාරයට පිළිතුරු සපයන්න. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මේ ලකුණු දීමේදී ඊටාම සංගත භාවයකින් තමයි මේ අපේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා දීම සිද්ධ කරන්නේ. මම හිතන්නේ විභාග දෙපාර්තමේන්තුවත් පිළිගන්නවා ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලකුණු දීමේදී හරි මේ තද පටිපාටියක් අනුගමනය කරනවා. මොකද හේතුව දක්ෂයා තමයි අපි තෝරගන්න ඕනේ. මොකද අපි ඕගොල්ලෝ ඉදිරියට බිහි වෙන්නේ වෛද්‍යවරු. විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, තව විශේෂඥ වෘත්තීන්ට යන්න පුළුවන්. ඒ හින්දා දක්ෂයා තෝරගන්න
පැහැදිලිව අපි ලකුණු දීමක් කරන්නට ඕන. දෙවෙනි එක තමයි මධ්‍ය න්‍යෂ්ටිය. තුන්වෙනි එක තමයි බලන්න ඒකත් මම ඉස්සෙල්ලත් ප්‍රකාශ කරා ඝන සෛල ප්ලාස්මයක් පැවතීම. ඊට පස්සේ බලන්න ශාකවල අපිචර්මයෙන් දක්නට ලැබෙන විශේෂිත සෛල වර්ග දෙකක් නම් කරගෙන ඒ අවුරුද්දම ඒක තුන්වෙනි කොටස යටතේ දීලා තියෙනවා. ශාකවල අපිචර්මයෙන් දක්නට ලැබෙන විශේෂිත සෛල වර්ග දෙකක්. එකක් තමයි ත්‍රිකෝම, දෙවෙනි එක තමයි පාලක සෛල, තුන්වෙනි එක තමයි මූලකේශ. දරුවනේ අද මේ පාඩම මුල ඉඳන් අවසානයේ දක්වා සාකච්ඡා කරේ මොනවද කියලා අපි සාරාංශයට බලමු. පටකයක් හා විභාජක පටකයක් නිර්වචනය කරා. දෙවෙනි එක තමයි මුලේ අග්‍රස්තය හා කඳේ අග්‍රස්තයේ ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරා. ත්‍රිකෝම මෘදුස්තර ස්ථූල කෝණාස්තර දුඩස්තර සෛලවල ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරා. සෛලම් මා ප්ලෝයම් පටකයේ ව්‍යුහය හා කෘත්‍ය කෙටියෙන් විස්තර කරා. ඉතින් දරුවනේ අද දවසට තියෙන මේ පාඩම සම්බන්ධව මේ කරුණු ටික ඔග මතකයේ රඳවා ගන්න. මම හිතන්නේ මම අද කරන ලද පාඩමෙන් ඔගොල්ලොන්ගේ අපොස උසස් පෙළ විභාගයේදී විශාල පිටිවහලක් වෙයි. මේ පිළිබඳව මුල සිට අගටම පාඩමේ රැඳී සිටියා නම් ඉදිරි දිනකදී ඉතිරි කියන්නේ ප්ලෝයමීය පරිසංක්‍රමණය, සෛලමීය පරිසංක්‍රමණය, ඒ වගේ වැදගත් කරුණු කාරණා කිහිපයක් අපි ඉදිරි දිනයකදී සාකච්ඡා කරන තෙක් ඔබට සුබ අනාගතයක්. ආයිබෝන්.